හරි. හොඳයි ආයුබෝවන් ළමයි. 11 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අදාළ පාඩම තමයි අපි මේ දවස්වල කරමින් ඉන්නේ. ඒත් ඔයගොල්ලෝ දන්නවා අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමේ ආරම්භක කොටස කතා කරා. අපි කතා කරා සන්නායක කියන්නේ මොනවද? පරිවාරක කියන්නේ මොනවද? අර්ධ සන්නායක කියන්නේ මොනවද කියලා. අපි කිව්වා ඉලෙක්ට්‍රොනික පරිපථවල භාවිතා වන ඉලෙක්ට්‍රොනික උපාංග ඩයෝඩ්, ට්‍රාන්සිස්ටර්, IC ආදී මේ ඉලෙක්ට්‍රොනික උපාංග තනන්නට බොහෝ වෙලාවට අපි පාවිච්චි කරන්නේ අර්ධ සන්නායක. අර්ධ සන්නායක ලෙස හැසිරෙන්නේ ආවර්තිතාවගුවේ 4 වන කාණ්ඩයේ තියෙන සිලිකන්, ජර්මේනියම් වැනි මූලද්‍රව්‍යත්, ගැලීලියම් ආසනයිඩ්, ඉන්ඩියම් ෆොස්ෆයිඩ් වැනි සංයෝගත් අර්ධ සන්නායක ලෙස හැසිරෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඊළඟට අපි කිව්වා මේ අර්ධ සන්නායක සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී විද්‍යුත් සන්නායකතාවයේ සුළු වශයෙන් තියෙන්නේ. හැබැයි රත් කරන විට ඒවායේ විද්‍යුත් සන්නායකතාවයේ සැලකිය යුතු ලෙස ඉහළ යනවා කියන්නේ. අපි අර්ධ සන්නායක ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළා. නිසංග අර්ධ සන්නායක, බාහ්‍ය අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක, බාහ්‍ය අර්ධ සන්නායක කියලා අර්ධ සන්නායක ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළා. මොනවද අපි කියපු නිසංග අර්ධ සන්නායක? අපද්‍රව්‍ය අංශු මාත්‍රයක්වත් නොමැති 100%ක්ම පිරිසිදු අර්ධ සන්නායක වලට අපි කියනවා නිසංග අර්ධ සන්නායක කියලා. අපද්‍රව්‍ය අංශු මාත්‍රයක්වත් නොමැති 100%ක් පිරිසිදු සන්නායක වලට අපි කියනවා නිසංග අර්ධ සන්නායක. උදාහරණයකට කියනවා 100%ක් පිරිසිදු සිලිකන් කැබැල්ලක් මේ නිසංග අර්ධ සන්නායක. එහෙම නැත්නම් 100%ක් පිරිසිදු ජර්මේනියම් කැබැල්ලක් නිසංග අර්ධ සන්නායක. එතකොට අපි නිසංග අර්ධ සන්නායකයක ව්‍යුහය පිරිසිදු සිලිකන් කැබැල්ලක් ඇසුරෙන් එදා ඉගෙන ගත්තා. අපි කිව්වා පිරිසිදු සිලිකන් කැබැල්ලක ඒක හැදිලා තියෙන තනිකරම සිලිකන් පරමාණු වලින්. සිලිකන් පරමාණුවේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 4 තවත් සිලිකන් පරමාණු 4ක් එක්ක වෙන වෙනම හවුලට දාලා ශක්තිමත් සහබන්ධන 4කින් සිලිකන් පරමාණු 4ක් එක්ක බැඳිලා තමයි තියෙන්නේ. සෑම සිලිකන් පරමාණුවම තවත් සිලිකන් පරමාණු 4ක් එක්ක තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 හවුලට දාලා බැඳිලා තියෙන්නේ. ඒ නිසා පිරිසිදු සිලිකන් කැබැල්ලක තිබෙන්නේ සිලිකන් පරමාණු වලින් සෑදුණු සිලිකන් දැලිසක්. පරමාණුක දැලිසක් තියෙනවා. ඒ පරමාණුක දැලිසේ සෑම සිලිකන් පරමාණුවක්ම තවත් සිලිකන් පරමාණු 4ක් එක්ක තමන්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4 සහසංයෝජව තබා ගැනීමෙන් බන්ධන 4ක් හදලා තියෙනවා. අපි මේ view ඉගෙන ගන්න. ඒත් අපි කිව්වා කෙල්වින් බිඳුවේදී, කෙල්වින් බිඳුව කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වයේ. නිරපේක්ෂ උෂ්ණත්වයේදී මේ දැලිසේ දැලිස දෝෂ නැහැ. ඒ කියන්නේ එක බන්ධනයක්වත් කැඩිලා නැහැ. බන්ධන කැඩිලා නැති නිසා කෙල්වින් බිඳුවේදී නිසංග සිලිකන් කැබැල්ලක, පිරිසිදු සිලිකන් කැබැල්ලක මුක්ත ඉලෙක්ට්‍රෝන හෝ කුහර නැහැ. ඒ නිසා විද්‍යුත් සන්නායකතාවයක් ඇත්තෙම නැහැ. කෙල්වින් බිඳුවේදී නිසංග අර්ධ සන්නායක විද්‍යුතේ සන්නායනය කරන්නේ නැහැ. නමුත් කෙල්වින් බිඳුවට වඩා උෂ්ණත්වය වැඩි වෙනකොට, උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ තාප ශක්තිය වැඩි වෙනවානේ. තාප ශක්තිය වැඩි වෙනකොට ඒ නිසංග සිලිකන් කැබැල්ලේ තියෙන ඇතැම් බන්ධන කැඩෙනවා. අපි කියනවා දැලිස දෝෂ හට ගන්නවා. උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ තාපය ලැබෙනවනේ. ඒ තාප ශක්තියෙන් සමහර බන්ධන කැඩෙනවා. කැඩුණා මේ බන්ධන තිබිච්ච තැන්වල තිබිච්ච ඉලෙක්ට්‍රෝන මුක්ත ඉලෙක්ට්‍රෝන බවට පත් වෙලා නිදහස් වෙනවා. ඒතර මේ ඉලෙක්ට්‍රෝනේ තිබිච්ච තැන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඒවත් කුහරයක් හට ගන්නවා කියන්නේ. කුහර කියලා භෞතික විද්‍යාවේ උකට කියන්නේ. ඔය කුහර ධනාරෝපිතයි, කුහරෙන් ඉවත් වෙච්ච ඉලෙක්ට්‍රෝනේ ඍණාරෝපිතයි. ඒ අනුව කෙල්වින් බිඳුවට වඩා උෂ්ණත්ව වැඩි උෂ්ණත්වවලදී නිසංග අර්ධ සන්නායක කැබැල්ලක මුක්ත ඉලෙක්ට්‍රෝන සහ කුහර යම් ප්‍රමාණයක් තියෙනවා. කුහර ධනාරෝපිතයි, මුක්ත ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි කියලා අපි කිව්වා. හරි. එහෙම අපි කිව්වා. එතකොට දැන් මේ නිසංග අර්ධ සන්නායකේ
මුක්ත ඉලෙක්ට්‍රෝනත් කුහරක් තියෙන නිසා මුක්ත ඉලෙක්ට්‍රෝනත් කුහරක් තියෙන නිසා කෙල්වින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වවලදී නිසංග අර්ධ සන්නායක පිරිසිදු සිලිකන් කෑල්ලක පිරිසිදු ජර්මේනියම් කෑල්ලක දෙකලවරට විභවාන්තරයක් දුන්නාම විභවය වැඩි පැත්තේ ඉඳන් අඩු පැත්තට කුහර ගලාගෙන යනවා. විභවය අඩු පැත්තේ ඉඳන් වැඩි පැත්තට මුක්ත ඉලෙක්ට්‍රෝන ගලාගෙන ගිහිල්ලා ඒ අර්ධ සන්නායක කෑල්ල හරහා කුඩා විදුලි ධාරාවක් සන්නයනය වෙනවා කියලා අපි කිව්වා. උෂ්ණත්වය තව වැඩි කරන්න. ඒ කියන්නේ තාපය සපයන්න. උෂ්ණත්වය වැඩි කරන්න. තව දැලිසේ බන්ධන බිඳෙනවා. බිඳෙන්න අලුතෙන් මුක්ත ඉලෙක්ට්‍රෝනයි කුහරයි හට ගන්නවා. ඒක සමස්තයක් ලෙස තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන සහ කුහර ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා උෂ්ණත්වය වැඩි වෙන්න නිසංග අර්ධ සන්නායක කෑල්ලක විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා. අපි කිව්වේ ඒකයි උෂ්ණත්වය වැඩි වෙනකොට නිසංග අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නායකතාවය සැලකිය යුතු ලෙස ඉහළ යනවා. මුක්ත ඉලෙක්ට්‍රෝන කුහර වැඩි වෙනවා. හැබැයි මේකේ තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන ගානයි කුහර ගානයි එක හා සමානයි. මොකද බන්ධනයක් කැඩුනොත් බන්ධනයේ තිබිච්ච ඉලෙක්ට්‍රෝනේ මුක්ත ඉලෙක්ට්‍රෝනයක් බවට පත් වෙනකොට ඉලෙක්ට්‍රෝනේ තිබිච්ච තැන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඉවත් කුහරයක් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මුක්ත ඉලෙක්ට්‍රෝනයක් හට ගන්නකොට කුහරකුත් හට ගන්නවා. ඍණක් හට ගන්නකොට ධනකුත් හට ගන්නවා. ඒ නිසා නිසංග අර්ධ සන්නායක කෑල්ලක තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයයි කුහර ප්‍රමාණයයි දෙකම එක හා සමානයි. ඒ නිසා ධනයි ඍණයි සමාන නිසා නිසංග අර්ධ සන්නායක කෑල්ලක් විද්‍යුත් වශයෙන් උදාසීනයි. විද්‍යුත් වශයෙන් සමස්තයක් ලෙස ධනත් නැහැ ඍණත් නැහැ. ඔය ධනයි ඍණයි තියෙනවා මුක්ත ඉලෙක්ට්‍රෝනයි කුහර දෙකම සමානව තියෙනවා. ඒ නිසා විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඉතින් මම කිව්වා ඒ උනට අපිට නිසංග අර්ධ සන්නායක වලින් කෙලිම ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න බෑ. ඇයි බැරි? ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් වගේ ඒවා මේ පිරිසිදු සිලිකන් පිරිසිදු ජර්මේනියම් වලින් හදන්න බෑ. මොකද හැදුවොත් එහෙම මේවා අඩු උෂ්ණත්වවලදී විද්‍යුත් සන්නායකතාවය අඩුයි රත් කරනකොට උෂ්ණත්වය වැඩි වෙලා මුක්ත ඉලෙක්ට්‍රෝනයි කුහරයි වැඩි වෙලා විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙයි. එහෙමනම් ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් නිසංග අර්ධ සන්නායක වලින් හදලා IC නිසංග අර්ධ සන්නායක වලින් හදලා එවෙන් ඉලෙක්ට්‍රොනික පරිපථ හදලා එවෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ හැදුවොත් ඒ ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාත්මක කරන්න ඒවා රත් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ හෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න හෑන්ඩ් ෆෝන් එක ලිපට දාලා රත් කර ගන්න වෙනවා. එතකොට තමයි උෂ්ණත්වය වැඩි වෙලා ධාරාව ගලන තත්ත්වයටපත් වෙන්නේ පරිපථයේ. ටීවී එක බලන්න ඕන වෙලා ටීවී එක යටින් ගිනි මැලයක් ගාලා රබාන් රත් කරනවා වගේ ටීවී එක රත් කරන්න වෙනවා. ඔය විකාරය කරන්න පුළුවන්. ඒක ප්‍රැක්ටිකල් නෑනේ. අනික ඒක කරන්නත් බෑ නේද? නේද? ඒක නිසා නිසංග අර්ධ සන්නායක කෙලින්ම ඉලෙක්ට්‍රොනික උපාංග සෑදීමට යොදා ගැනීම ප්‍රයෝජනයක් නැහැ. මොකද නිසංග අර්ධ සන්නායකයක කාම උෂ්ණත්වයේදී පවා කාම උෂ්ණත්වය කියන්නේ මහ ලොකු උෂ්ණත්වයක් නෙමෙයි සෙල්සියස් 30ක් වගේ. ඒ කියන්නේ කෙල්වින් 303ක් වගේ. ඒ වගේ කෙල්වින් බිඳුවේදී නිසංග අර්ධ සන්නායක කැලේක එක මුක්ත ඉලෙක්ට්‍රෝනයක්වත් එක කුහරයක්වත් නැහැ. කෙල්වින් 303ට යනකොටත් මහ ලොකු ගොඩක් නැහැ. නමුත් තියෙනවා චුට්ටයි තියෙන්නේ. මුක්ත ඉලෙක්ට්‍රෝන සහ කුහර චුට්ටයි. ඒ නිසා විද්‍යුත් සන්නායකතාවයේ තරම් ප්‍රබලව ඇති වෙන්නේ නැහැ. ඒ නිසා කාම උෂ්ණත්වයේදී නිසංග අර්ධ සන්නායකයේ සැලකිය යුතු විද්‍යුත් සන්නායකතාවයක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා කෙලින්ම මේවා පාවිච්චි කරලා ඉලෙක්ට්‍රොනික උපාංග හදලා ඒවෙන් ඉලෙක්ට්‍රොනික පරිපථ හදලා ඒවෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ හැදුවට ඒ උපකරණ කාම උෂ්ණත්වයේදී සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී හරියාකාරව වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා කාම උෂ්ණත්වයේදී පවා සැලකිය යුතු විද්‍යුත් සන්නායකතාවයක් පෙන්වන අර්ධ සන්නායක සාදා ගන්න. අන්න එහෙම හදන අර්ධ සන්නායක වලට අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක. මොනවයි කියලාද කියන්නේ? බාහ්‍ය අර්ධ සන්නායක. extrinsic semiconductors. බාහ්‍ය අර්ධ සන්නායක. එහෙනම් බාහ්‍ය අර්ධ සන්නායකයක් යනු කුමක්ද? උතේ අර නිසංග අර්ධ සන්නායක කෑල්ලකට. ඒ කියන්නේ පිරිසිදු සිලිකන්, පිරිසිදු ජර්මේනියම් වගේ නිසංග අර්ධ සන්නායක කෑල්ලකට පාලනය කළ තත්ත්වය යටතේ පාලනය කළ විශේෂ තත්ත්වය යටතේ අපද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් මාන්ත්‍රණය කිරීමෙන් මාන්ත්‍රණය කරනවා. ඒ කියන්නේ පාලනය කළ තත්ත්වය යටතේ අර පිරිසිදු සිලිකන් කෑල්ලට පිරිසිදු ජර්මේනියම් කෑල්ලට අපද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් එක් කරනවා. අර 100% පිරිසිදු ඒක නිසංග කියන්නේ. ඒකට අපද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් එක් කරනවා පාලනය කළ තත්ත්වය යටතේ. පාලනය කළ විශේෂ තත්ත්වය යටතේ. හරි. ඒතරොස්ස දැන් මේ අපද්‍රව්‍ය කියලා එක් කරන්නේ මොනවද? කුණුද? ගෙදර අතුගාලි ඉවත් කරන කුණු නෑ. හරි. වෙනත් මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් තමයි මේ අපද්‍රව්‍ය ලෙස එකතු කරන්නේ. වෙනත් මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණය.
තමයි අපද්‍රව්‍ය දෙක එකතු කරන්නේ ඒකතු කිරීමේ ක්‍රියාව. පාලනය කළ තත්ත්වය යටතේ එකතු කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා මාන්ත්‍රණය කිරීම. මාන්ත්‍රණය කිරීම. හරි? මාන්ත්‍රණය කිරීම. එහෙනම් බාහ්‍ය අර්ධ සන්නායකයන් මොනවාද? නිසංග අර්ධ සන්නායකයකට පාලනය කළ විශේෂ තත්ත්වය යටතේ අපද්‍රව්‍ය ලෙස වෙනත් මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් එකතු කිරීමෙන් සාදා ගන්නා වූ අර්ධ සන්නායක විශේෂය අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායකයකට පාලනය කළ විශේෂ තත්ත්වය යටතේ අපද්‍රව්‍ය ලෙස වෙනත් මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් එක් කිරීමෙන් සාදා ගන්නා වූ අර්ධ සන්නායක බාහ්‍ය අර්ධ සන්නායක. විශේෂත්වය වෙන්නේ බාහ්‍ය අර්ධ සන්නායක කාමරුෂ්ණත්වයේදී පවා නිසංග අර්ධ සන්නායක වලට වඩා සැලකිය යුතු විද්‍යුත් සන්නායකතාවයක් වෙනවා. හරි. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද? මොකද්ද බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ? නැවත කියන්නේ නිසංග අර්ධ සන්නායකයකට, ඒ කියන්නේ පිරිසිදු සිලිකන් කෑල්ලකට පිරිසිදු ජර්මනියම් කෑල්ලකට නිසංග අර්ධ සන්නායකයකට පාලනය කළ විශේෂ තත්ත්ව යටතේ අපද්‍රව්‍ය ලෙස වෙනත් මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් එක් කිරීමෙන් සාදා ගන්නා වූ අර්ධ සන්නායක වලට අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක. එහෙනම් පුතේ දැන් මේ බාහ්‍ය අර්ධ සන්නායකයක් හදන්නේ කොහොමද? ඒක කරන්නේ මේමයි. දැන් බාහ්‍ය අර්ධ සන්නායක හදද්දි මොන මූලද්‍රව්‍යද සහ අපද්‍රව්‍ය ලෙස එක් කරන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොන මූලද්‍රව්‍යද අපි අපද්‍රව්‍ය ලෙස එකතු කරන්නේ? එක්ක ආවර්තිතාවක් වගේ තුන්වෙනි කාණ්ඩය. මොකද දැන් මේ දැන් අර්ධ සන්නායක මූලද්‍රව්‍ය සිලිකන් ජර්මනියම් තියෙන හතරවෙනි කාණ්ඩේනේ ආවර්තාවගේ. හතරවෙනි කාණ්ඩේ සිලිකන් ජර්මනියම් නේ. ආවර්තාවගේ හතරවෙනි කාණ්ඩය. කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ්. මේ දෙන්නනේ දැන් අපි මේ අර්ධ සන්නායක ලෙස ගන්න. ඒතර මේගොල්ලන්ට අපද්‍රව්‍ය ලෙස මාන්ත්‍රණය කරන්නේ බාහ්‍ය අර්ධ සන්නායක හදද්දී එක්ක ආවර්තකගේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන බෝරෝන්, ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍යයක්. මෙන්න මේ වගේ මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් එක් කරනවා. නැත්නම් ආවර්තකගේ පස්වෙනි කාණ්ඩයේ තියෙන නයිට්‍රජන් නම් දාන්න බෑ මොකද නයිට්‍රජන් වායුවක් නේ. ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි බිස්මත් අනික ෆොස්ෆරස් ආසනික් වගේ මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණය. මෙන්න මේ මූලද්‍රව්‍ය. එක්ක ආවර්තකගේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන බෝරෝන්, ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් දානවා. එහෙම නැත්නම් ආවර්තකගේ පස්වෙනි කාණ්ඩයේ තියෙන ෆොස්ෆරස් ආසනික් වගේ මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් මේවට එක් කරනවා. දෙකම දාන්නේ නැහැ. දෙකම මොකක් හරි එකයි දාන්නේ. හරි. එහෙම එක් කරාම අපිට හදා ගන්න පුළුවන් බාහ්‍ය අර්ධ සන්නායකයක්. ඒතර අපද්‍රව්‍ය ලෙස එකතු කරන්නේ කුමන මූලද්‍රව්‍යද? එක්ක ආවර්තකගේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන බෝරෝන්, ඇලුමිනියම් වැනි මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් තමයි මේකට පාලනය කළ විශේෂ තත්ත්වයට එකතු කරන්නේ මාන්ත්‍රණය කරන්නේ. එහෙම නැත්නම් ආවර්තකගේ පස්වෙනි කාණ්ඩයේ තියෙන ෆොස්ෆරස් ආසනික් වගේ මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් තමයි ඒකට පාලනය කළ තත්ත්වයට එකතු කරන්නේ. අන්න ඒ එකතු කරන්නේ කුමන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්ද කියන එක පදනම් කරගෙන. තුන්වෙනි කාණ්ඩයේ එකක්ද මේකට අපද්‍රව්‍ය ලෙස දාන්නේ? පස්වෙනි කාණ්ඩයේ එකක්ද කියන එක පදනම් කරගෙන මේ බාහ්‍ය අර්ධ සන්නායක නැවත කොටස් දෙකකට වෙන් කරනවා. නැවත කොටස් කීයකට වෙන් කරනවද? දෙකකට. P වර්ගයේ අර්ධ සන්නායක, N වර්ගයේ අර්ධ සන්නායක කියලා බාහ්‍ය අර්ධ සන්නායක කොටස් දෙකකට වෙන් වෙනවා. අර මාන්ත්‍රණය කරද්දී අපද්‍රව්‍ය ලෙස දැම්මේ කුමන කාණ්ඩයේ මූලද්‍රව්‍යද කියන එක පදනම් කරගෙන. කුමන කාණ්ඩයේ මූලද්‍රව්‍යද කියන එක පදනම් කරගෙන. බාහ්‍ය අර්ධ සන්නායක කොටස් දෙකයි P වර්ගයේ අර්ධ සන්නායක P type semiconductors. P වර්ගයේ අර්ධ සන්නායක අනික එක තමයි N වර්ගයේ N type semiconductors. N වර්ගයේ අර්ධ සන්නායක P වර්ගයේ අර්ධ සන්නායක සහ N වර්ගයේ අර්ධ සන්නායක කියලා මාන්ත්‍රණය කිරීමට ගත්තේ කුමන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්ද කියන එක පදනම් කරගෙන බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකයි. අපි මුලින්ම බලමු මේ P වර්ගයේ අර්ධ සන්නායක ගැන. P වර්ගයේ අර්ධ සන්නායකයක් හදන්නේ කොහොමද? පුතේ P වර්ගයේ අර්ධ සන්නායකයක් හදන්නට ආවර්තිතාවගේ තුන්වෙනි කාණ්ඩේ බෝරෝන්, ඇලුමිනියම් වැනි මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක්
නිසංග අර්ධ සන්නායකයකට පාලනය කළ තත්ත්වයට තේ ආන්ත්‍රණය කරන්න ඕන. ආවර්තිතාවගේ තුන්වන කාණ්ඩයේ තියෙන බෝරෝන් ඇලුමිනියම් වැනි මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් මේ හතරවෙනි කාණ්ඩයේ නිසංග අර්ධ සන්නායක සිලිකන්ට පිරිසිදු සිලිකන්ට එහෙම නැත්නම් පිරිසිදු ජර්මනිය එක නිසංග කිව්වේ නිසංග අර්ධ සන්නායකට තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් අපද්‍රව්‍ය ලෙස මාන්ත්‍රණය කිරීමෙන් තමයි අපිට P වර්ගයේ අර්ධ සන්නායක හදන්න පුළුවන්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. දැන් මේක හදද්දී අපිට මේ මාන්ත්‍රණ මට්ටම මේ කියන්නේ මේ අපද්‍රව්‍ය ලෙස දාන මූලද්‍රව්‍ය මට්ටම වෙනස් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක දාන්න පුළුවන්. ඒකට කියනවා මාන්ත්‍රණ මට්ටම අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට දැන් අපි හදන්නේ P වර්ගයේ එකක්. අපි ගන්නේ නිසංග සිලිකන් කෑල්ලක්, පිරිසිදු සිලිකන් කෑල්ල. මොකද අපි මේ මුලදී නිසංග අර්ධ සන්නායක ඉගෙන ගත්තේ සිලිකන් තේරුම් අරගෙන ජර්මනියමුත් මං කිව්වා ඒ වගේමයි. ප්‍රශ්නයක් නැහැ ජර්මනියම් ගන්නත් පුළුවන්. වැඩිකරම සිලිකන් ගත්ත නිසා ඒකෙන්ම කරමු මේක. ඒතර අපි කරන්නේ කොහොමද මේකට? දැන් අපි දාන්න හදන්නේ P වර්ග එකක් හදන්න හදන්නේ. P වර්ගයේ අර්ධ සන්නායක. P වර්ගයේ අර්ධ සන්නායක. මේක බාහ්‍ය අර්ධ සන්නායක වර්ගයක්. දැන් මේක හදන්නේ පිරිසිදු සිලිකන් ගන්නවා ඉස්සර. නැත්නම් පිරිසිදු ජර්මනියම් ගන්නත් පුළුවන්. පිරිසිදු සිලිකන් ගන්නවයි කියලා හිතමු. පිරිසිදු සිලිකන් අරගෙන උණු කරලා පිරිසිදු සිලිකන් දැන් දැලිසන තියෙන ගන්න අවස්ථාවක උණු කරන්න ඕනේ, ද්‍රව කරන්න ඕනේ. උණු කරලා මේකට අවශ්‍ය ප්‍රමාණයට විශේෂ පාලනය කළ තත්ත්වයකට මේක නිකම් මේ සාමාන්‍ය පරිසරයේ කරන්න බෑ. ඒතර වෙන වෙන මූලද්‍රව්‍යත් අපද්‍රව්‍ය ලෙස එකතු වෙන ඔක්සිජන් එනවා. එහෙම බෑ. මේවා හදන්න විශේෂ වෙනම විද්‍යාගාර තියෙනවා. ඒ විද්‍යාගාරවල සමහරක් වෙලාවට ඔක්සිජන් වායුව නැහැ. ඔබට මතකයි. හරි. ඔක්සිජන් වායුව තිබ්බොත් මොකද මේ සිලිකන් එක ඔක්සිජන් සම්බන්ධ වෙනවා. දැන් අපි මේ වෙලාවේ මේකට දාන්නේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යනේ P වර්ග එකක් නේ හදන්න හදන්නේ. ඒතකොට වෙන වෙන ওই වායු ගෝලයේ තියෙන ඔක්සිජන් නයිට්‍රජන් අනම්මනම් ඒවා එන්න බෑ. නයිට්‍රජන් නම් අවත්කම මොකද නයිට්‍රජන් අක්‍රියයිනේ වායුව. නයිට්‍රජන් වායුව අක්‍රිය නිසා ප්‍රතික්‍රියාවට එන්නේ නැහැ. අනික් වායුවට එන්න බෑ. ආවොත් ප්‍රශ්නයක් ජල වාෂ්ප තියෙන්න බෑ. මොකද වායු ගෝලයේ ජල වාෂ්ප තියෙනවා. ඒවා ආවොත් මේක තෙතමනේ වෙනස් වෙනවා. හරි. ඒක නිසා මේවා කරන්න විශේෂ විද්‍යාගාර ඕනේ. හරි. ඒ විශේෂ විද්‍යාගාර ඇතුලේ තමයි මේවා කරන්නේ. ඒ විද්‍යාගාරවල ඔක්සිජන් වායුව නැහැ. නයිට්‍රජන් වායුව පුරවලා තියෙන මොකද නයිට්‍රජන් අක්‍රිය වායුවක් නිසා අර අර්ධ සන්නායකත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නයිට්‍රජන් අක්‍රියයිනේ ඔබ ඉගෙන ගත්තනේ නයිට්‍රජන් අක්‍රිය වායුවක් කියලා 10 පන්තියේදී. හරි. ඒක නිසා එතකොට ආයේ ඒක වැඩ කරන අය හුස්ම ගන්න කොහොමද? සෝ ඒගොල්ලන්ට විශේෂ ඇඳුම් කට්ටල තියෙනවා අඳින්න. අර අභ්‍යවකාශයට යනවා වගේ විශේෂ ඇඳුම් කට්ටල ඇඳගෙන මේ ඔක්සිජන් ටැංකි පිටේ බැඳගෙන තමයි හරි ඒගොල්ලෝ මේ වැඩේට යන්න ඕනේ. හරි මේකයි කිව්වේ පාලනය කළ තත්ත්වයට තේ පාලනය කළ විශේෂ තත්ත්වයට තේ මේක එකතු කරන්නේ. ඉතින් නමුත් මේක ප්‍රැක්ටිකල් පැත්ත ඔබට ඉගෙන ගන්න නැහැ. හරි අපි දැන් ඉතින් දැන් කරන්න හදන්නේ පිරිසිදු සිලිකන් අරගෙන උණු කරනවා. උණු කරලා මේකට දානවා ආවර්තිතාවග්ගයේ තුන්වන කාණ්ඩේ එක්ක බෝරෝන් එක්ක ඇලුමිනියම්. ඒකත් උණු කරලා දානවා. අවශ්‍ය ප්‍රමාණයට දානවා. ඒ දාන ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්. අපි කියනවා මාත්‍රණ මට්ටම අඩු වැඩි කරන්න පුළුවන් කියලා. ඒ අවශ්‍ය විදියට ඒගොල්ලන්ට අවශ්‍ය ගුණ එන විදියට දානවා. සිලිකන් උණු කරනවා, ද්‍රව කරනවා, විලීන කරනවා. විලීන කරපු සිලිකන් එකට අවශ්‍ය ප්‍රමාණයට බෝරෝන් විලීන කරපු බෝරෝන් විලීන කරපු ඇලුමිනියම් දානවා. අපි බෝරෝන් දැම්මයි කියලා ඉතින්. දාලා මිශ්‍ර කරලා මේක හයි වෙන්න දෙනවා. දාලා මිශ්‍ර කරලා හයි වෙන්න දෙනවා. හයි වෙන්න දුන්නාම ඔන්න ආයේ ඝන අවස්ථාවට එනකොට දැලිස හැදෙනවා. ඒ සිලිකන් තියෙන දැලිසනේ. ඔබට මතකයිනේ සිලිකන් නිසක සිලිකන් එකේ තිබින් සිලිකන් පරමාණු වලින් සෑදුණු දැලිසක්. දැන් මේකේ චුට්ටයිනේ බෝරෝන් දාලා තියෙන්නේ. වැඩි හරියක් තියෙන සිලිකන්. ඒ නිසා ඝන වෙනකොට ආයේ නිවෙන්න දෙනකොට ඝන වෙනකොට සිලිකන් දැලිස හැදෙනවා. ඒ සිලිකන් දැලිස හැදුනම දැන් හරි පිරිසිදු සිලිකන් නම් තිබුණේ. මෙන්න මෙහෙමනේ අපි එදා ඇඳගත්තු විදිය බලන්න. සිලිකන් දැලිස මතකයිනේ අපි එදා ඇඳගත්තු විදිය. නේ? සිලිකන් පරමාණු මම ඇඳේ 16ක්. 16ක් නෙමෙයි කෝටි ගාණක් තියෙනවා කියලා මම කිව්වනේ. අර කෝටි ගාණක් බෝඩ් එකේ ඇඳලා දින්න බෑන ළමයි. වෙන වැඩ නැති වෙන්න එපයි. හරි. ඒ නිසා අපි සිලිකන් පරමාණු 16ක් අරගෙන මේක අඳිනවා. බලන්න නැහැ. ඔබට මතකයි අපි මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී මේ දැලිස අඳින්නේ මේ විදිහට රසායන විද්‍යාවට නම් දැලිස අඳින්නේ ওই විදිහට නෙමෙයි පරමාණු වෙනම රවුම් කරලා අඳින්නේ මේකේ රවුම් අඳින්නේ නැහැ අපි මේ විදිහට අඳින්නේ. අපිට පහසුයි මේ විදිහට ඇඳගත්තා. හරි.
කොට අන්න බලන්න. තව ටිකකින් ඕගොල්ලන්ටත් අඳින්න වෙනවා. තව ටිකකින් ඕගොල්ලන්ටත් අඳින්න වෙනවා. මෙන්න මෙහෙමයි ළමයි අපි යන්නේ. නේද? සෑම සිලිකන් පරමාණුවම තවත් සිලිකන් පරමාණු 4ක් එක්ක තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 හවුලේ තබාගෙන බන්ධන 4ක් හදලා දැලිස view එක තමයි ඉන්නේ. මේ තියෙන්නේ මේ සිලිකන් පරමාණු වලට දාපු ඉලෙක්ට්‍රෝන. මේ සිලිකන් පරමාණු වලට දාපු ඉලෙක්ට්‍රෝන. ඒතර එතන බන්ධනේ. මෙයා මේ පැත්තෙන් මෙයාත් එක්ක හදන උඩනුත් තව එක්කෙනෙක් ඉන්නවනේ. එයා එකක් කවුරුද දාන්නේ? මේ දෙන්න අතර බන්ධනේ. මේ සිලිකන් පරමාණුව මේ පැත්තෙන් තව එක්කෙනෙක් එක දානවා. මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනය 2යි 3යි. මේ පැත්තේ තව එක්කෙනෙක් ඉන්නවනේ. එයා මෙයාත් එක්ක කවුරුද දානවා. ඒතර එතන බන්ධනයක් ඇතුළත. මෙයාගේ දැන් 3ක් ඉලෙක්ට්‍රෝන අවුලට දාලා 4 වෙනි එක අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4යි මෙතනට අවුල දානවා. මේ සිලිකන් පරමාණු මෙහෙම දානවා. හැම එකම මෙහෙම. දැන් මෙයා මෙතනට එකක් අවුලට දාලා මෙතනට එකයි. මෙයාත් එක්ක එකයි. මෙයාත් එක්ක එක ඇතුළේ උඩින් එක්කෙනෙක් මෙයාත් එක්ක අවුලට දාලා මෙතන බන්ධනයක් හදනවා. මේ සිලිකන් මෙයාත් එක්ක අවුලට දාලා මෙතන හදනවා. මේ සිලිකන් මෙයාත් එක්ක එකක් දාලා මෙතන හදනවා. අපි ඕමොන්නම තමයි අඳින්නේ. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී මේක කොහොම ඇඳගත්තම ලේසි අපිට පහසුයි. පහසුවට තමයි අපි මේ විදිහට ඇඳගන්නේ. හරි මම හැමදාම කියනවා නැත්තම් මේ ඇඳලා තියෙන චීත්ත රෙද්දකට සුදුසු මල් මෝස්තරයක් නෙවෙයි. හරි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මම මේ ඇඳලා තියෙන ඇත්තටම නිසංගාර්ධ සන්නායක කෑල්ලක්. ඇයි මේක සිලිකන් විතරනේ තියෙන්නේ? නමුත් අපිට අඳින්න ඕනේ බාහ්‍යාර්ධ සන්නායක P වර්ගයේ. අපි මේකට දැම්ම බෝරෝන්. ඒතර දැන් ළමයි ආයි කෝසේ බෝරෝන්. පාලනය කළ විශේෂ තත්ත්වයක් තියෙන විශේෂ විද්‍යාගාරයක් ඇතුලේ අපි දැම්මනේ බෝරෝන්. කෝසේ දැන් බෝරෝන් නැහැ නේ. ඇත්තටම ළමයි මෙහෙමයි. දැන් බෝරෝන් දාන්නේ හරිය චුට්ටනේ තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය දාන්නේ හරිය චුට්ටයි. බෝරෝන් දාන්නත් පුළුවන් ඇලුමිනියම් දාන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. දෙන්නම තුන්වෙනි කාණ්ඩේ නිසා මම උදාහරණයක් ගත්තේ බෝරෝන්. ඒතර බෝරෝන් දාන්නේ හරිය චුට්ටයි. ඒ නිසා දැලිසේ වැඩි හරියක් හැදෙන්නේ සිලිකන් වලින්. සිලිකන් දැලිසක් හැදෙන්නේ. හරිද? මොකද 95ක් 98ක් වගේම තියෙන සිලිකන් තමයි. බෝරෝන් පාලනය කළ තත්ත්වයට හරි චුට්ටයි දාන්නේ. හරිද? දැන් මේක තමයි සිලිකන් දැලිස. එතකොට අරකට පාලනය කළ තත්ත්වයට තියෙන බෝරෝන් චුට්ටක් උණු කරලා දැම්මට සමස්තයක් ලෙස වැඩි හරියක් තියෙන සිලිකන් නිසා මේක ඝන වෙනකොට සිලිකන් දැලිසක් හැදෙන්නේ. ඔය විදියට. වැඩි හරියක් ඉන්න එකට අනුනේ වැඩේ වෙන්නේ. හැබැයි දැන් මේකේ තනින් තන එහෙම් මෙහෙන් තනින් තන තනක දෙයක ඉන්නවා අර අපි දාපු බෝරෝ. හරිද? එතකොට ඔන්න බලා ගන්න හොඳේ. දැන් නිසංග සිලිකන් නම් මේක. අපි කලිනුත් දැනගා. දැන් මේකට බෝරෝනුත් දැම්මනේ බාහ්‍ය අර්ථ සන්නායකය හදද්දි. පාලනය කළ තත්ත්වයට මාන්ත්‍රණය කරන්නේ බෝරෝ. ඒ නිසා මේ දැලිසේ තනින් තන එහෙම් මෙන් කලාතුරකින් තනින් තන බෝරෝන් පරමාණු තියෙනවා. ඉතින් මම මේකේ පරමාණු කෝටි ගාණක් තියෙනවා. දැන් මම 16යි මට ලේසියට ඇඳි වෙලාවත් එක බලලා. මේකේ තනින් තන මම වැඩි මේ බෝරෝන් පරමාණු 3ක් විතර අඳින්න.
මම ගල්ලා ගන්න මෙන්න මෙතනින් එක බෝරෝන් පරමාණු. මම මේ වෙන පාටකින් ඇදලා highlight වෙලා පේන නිසා. තව බෝරෝන් එකක් මේ හරිය ගන්න. තව බෝරෝන් එකක් මේ හරිය ගන්න. හරි. ඒතර ඔබ දන්නවා බෝරෝන් වල පරමාණුක අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. ඔය තුන්වෙනි කාණ්ඩෙනේ. ආවර්තව වගේ තුන්වෙනි කාණ්ඩේ නිසා අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් මෙයා දැන් මේ දැලිසේ බන්ධන හදනවා නම් මෙයාගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3 හොල්ට දාලා බන්ධන 3යි හදන්න පුළුවන්. එතකොට දැන් මේ බෝරෝන් මම මේ හතරක් ඇඳපු එක වැරදි. එතකොට මෙතන සිලිකන් හිටියා නම් හරි. දැන් මේ 100% නිසංග සිලිකන් වුණා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් බෝරෝනුත් තැනින් තැන තියෙනවානේ සිලිකන් පරමාණු වලින් ඇදුණු සමස්ත දැලිසේ තැනින් තැන බෝරෝන් පරමාණු වලින් ප්‍රතිස්ථාපනය වෙලා තියෙනවා. හරි බෝරෝන් පරමාණු තැනින් තැන ඉන්නවා. ඉතින් ඉන්න තැන්වලදී බෝරෝන් වල අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. ඒ නිසා බෝරෝන්ට හදන්න පුළුවන් තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3 සිලිකන් පරමාණු 3ක් එක්ක අවුලට දාලා බන්ධන 3යි. එහෙනම් දැන් මෙතන මම මේ හතරක් ඇඳපු එක වැරදිනේ මෙතනට අදාළ. එහෙනම් මෙතන මොකක් හරි එකක් අයින් කරන්න ඕනේ. කැමති එකක් අයින් කරන්න පුළුවන් මම අයින් කරන මේක. එතන අයින් කරේ මොකද එතන දැන් මේ තියෙන මෙයාගේ බෝරෝන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3 එකක් මෙතනට අවුලට දාම එතන මෙයත් එක්ක අවුලට දාගන්න. අනික මෙතනට අවුලට දාම මේ පැත්ත එක්කෙනත් එක්ක අවුලට දාගන්න. අනිත් එක මෙතනට දාම මෙයත් එක්ක වෙන නැහැ. එතකොට මේ සිලිකන්ට මේ ඉලෙක්ට්‍රෝනේ අවුලට දාන්න මෙතන ඉලෙක්ට්‍රෝනයක් නැහැ. මෙතන හට ගන්නවා දැලිසේ මෙතන සමස්ත සිලිකන් දැලිසේ මෙතන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් හට ගන්නවා. ඉලෙක්ට්‍රෝන ඌණයි කියන්නේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ඌණයි. ඒ කියන්නේ කුහරයක් එවත් ධන. අන්න මෙතන හට ගන්නවා කුහරයක් එවත් ධන ගතියක්. ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් එවත් ඍණ අඩුවක් කුහරයක් එවත් ධන ගතියක් හට ගන්නවා. කුහරය හට ගත්තා. හරිද? හරිද? දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා කුහරයක් හටගන්නේ මුක්ත බන්ධනයක් ඇදලා මුක්ත ඉලෙක්ට්‍රෝනයක් හට ගන්නකොට තමයි කුහරයක් හටගන්නේ සාමාන්‍යයෙන්. මේ රත් කරනකොට තාප ශක්තිය ලැබිලා බන්ධනයක් ඇදලා මුක්ත ඉලෙක්ට්‍රෝනයක් හට ගන්නකොට කුහරයක්. ඒතර මුක්ත ඉලෙක්ට්‍රෝනෙත් එක්ක කුහරය හටගන්නේ. මෙතන මුක්ත ඉලෙක්ට්‍රෝනයක් නැතුව කුහරයක් හටගන්නවා. ඇයි? බෝරෝන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි. 3 උඩ දැම්මම අනිත් පැත්තෙන් හදන්නේ කෙනෙක් නැහැ. එතන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්වත් කුහරයක්. මෙතනත් එහෙම. මේ බෝරෝන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් බන්ධන 3යි හදන්න පුළුවන්. මෙතන හතරක් හදලා මේක වැරදි. කොහෙන් හරි එකක් ගලවන්න ඕනේ. මම මේක අයින් කරන්න. මේක හරි එකක් අවුලට දාලා මෙයත් එක්ක එකක් අවුලට දාලා මෙයත් එක්ක මෙතන නැහැ. අන්න මෙතන හට ගන්නවා ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්වත් කුහර ධන ගතියක්. කුහර කියන්නේ ධනනේ. ධන ගතිය. මේ බෝරෝන්ගෙත් මේ බෝරෝන්ගෙත් මෙතන ඉලෙක්ට්‍රෝන 3යි තියෙන අවසාන කවචයේ. එන එකක් මට අයින් කරන්න වෙනවා. මොකද බන්ධන 3යි හදන්න පුළුවන්. එකක් මෙහෙට එකක් මෙහෙට එකක් මෙහෙට දැම්මම මෙතන බන්ධනයක් හදන්න ඉලෙක්ට්‍රෝනයක් නැහැ. කුහරයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් කුහරයක්. අන්න කුහර හටගත්තා. කුහර හටගත්තා. මෙතන කුහරේ මෙතන කුහරේ මෙතන කුහරේ. හරි. එතන මේ කුහර හටගත්තේ මුක්ත ඉලෙක්ට්‍රෝන නැතුව. හරිද? ඊට අමතරව ළමයි දැන් මේ දැලිසේ උෂ්ණත්වය නිසා මේක කාමර උෂ්ණත්වය නම් තියෙන කාමර උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් 30ක් කියමුකෝ අපි. නැත්නම් 25ක් 30ක් කියමුකෝ. ඒ කියන්නේ කෙල්වින් 298ක් 303ක් වගේ. හරි. ඒ උෂ්ණත්වයට අනුව කොහොමද දැලිසේ බන්ධනයක් දෙයක් කැඩෙනවනේ. ඒක නිසංග එකකත් කැඩෙනවනේ උෂ්ණත්වය වෙනවා කෙල්වින් බිඳුවේදී කැඩලා නැහැ. කෙල්වින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වවලදී තාප ශක්තිය එතකොට කියන බන්ධන දෙයක් කැඩෙනවනේ. එහෙනම් මේ දැලිසේ අර උෂ්ණත්වය නිසා බන්ධනයක් දෙයක් කැඩෙනවා. කොහෙන් හරි එකක් දෙයක් කරන්නේ මේ බන්ධන කැඩෙනවා තාපය නිසා. ඒක මෙතනින් බන්ධනය කැඩෙනවා කියලා. කැඩුනොත් අන්න එතනින් අට ගන්නවා මුක්ත ඉලෙක්ට්‍රෝනේ කුහරය. එතකොට අරගන්නේ බන්ධනය කැඩලා මුක්ත ඉලෙක්ට්‍රෝනෙත් එක්ක කුහරේ. තව කොහෙන් හරි බන්ධනයක් කඩන්න. මෙතනින් කඩු. මෙතනින් කඩු. එතකොට මෙතන කුහරේ අර උෂ්ණත්වය නිසා මෙන්න මුක්ත ඉලෙක්ට්‍රෝන. හරි. තව කොහෙන් හරි කර මේ පැත්තේ එකක් කඩු. මෙතන එකක් කඩු. කුහරේ මුක්ත ඉලෙක්ට්‍රෝන. හරිද? එතකොට දැන් ඔබට පේනවා මේකේ වැඩ දෙකයි. හරිද? බන්ධන කැඩීම නිසා
මුක්ත ඉලෙක්ට්‍රෝනයි කුවරයි යටගෙන තියෙන උෂ්ණත්වය අනුව. හැබැයි ඒක වෙන්නේ නැහැ කෙල්වින් බිඳුව වුණා නම් මේක. සාමාන්‍ය කෙල්වින් බිඳුව අපි පාවිච්චි අපි කරන කෙල්වින් බිඳුව කියන්නේ ළඟා වෙන්න බැරි උෂ්ණත්වයක් කියලා. අපි වැඩ කරන්නේ පරිසර උෂ්ණත්වයනේ. කාම උෂ්ණත්වය සෙල්සියස් 30ක් 25ක් විතරනේ. එන කෙල්වින් 303 විතර බන්ධනයක් දෙයක් කැඩෙනවා කොහොමද? දැලිස දෝෂ. ඒ නිසා මුක්ත ඉලෙක්ට්‍රෝනයි කුවරයි යට ගන්නවා. මෙතන මාන්ත්‍රණය කිරීම නිසා සිලිකන් දැලිසේ සිලිකන් පරමාණුට බෝරෝන් පරමාණු ප්‍රතිස්ථාපනය වෙච්ච තැන්වල මුක්ත ඉලෙක්ට්‍රෝන නැතුව කුවරට ගන්නවා. මොකද බෝරෝන්ලා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන තුන නිසා. එතකොට මේ දැලිසට කුවර ලැබෙන ක්‍රම දෙකයි. කුවර ලැබෙන ක්‍රම දෙකයි. එකක් තමයි බන්ධන කැඩීම නිසාත් කුවර හට ගන්න. බන්ධන කැඩීම නිසා ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා මුක්ත ඉලෙක්ට්‍රෝන වෙද්දි කුවර හට ගන්න. හරි. බෝරෝන් පරමාණු තියෙන තැන්වල බෝරෝන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන 3 නිසා එක ඉලෙක්ට්‍රෝනයක් ඌණ වීමෙනුත් කුවර හට ගන්න. ඒතර කුවර හට ගන්නවා ක්‍රම දෙකකින්. බෝරෝන් පරමාණු තියෙන තැන්වලුත් කුවර හට ගන්නවා. බන්ධන කැඩීම නිසා දැලිස දෝෂ නිසාත් කුවර හට ගන්නවා. හැබැයි මුක්ත ඉලෙක්ට්‍රෝන හටගන්නේ එක ක්‍රමයකින් විතරයි. මොකද්ද ක්‍රමය? බන්ධන කැඩීම නිසා මුක්ත ඉලෙක්ට්‍රෝන හට ගන්නවා. බෝරෝන් වලින් මුක්ත ඉලෙක්ට්‍රෝන එන්නේ නැහැ කුවර විතරයි. ඒ නිසා සමස්තයක් ලෙස මේ දැලිසේ මුක්ත ඉලෙක්ට්‍රෝන වලට වඩා කුවර වැඩි මේ. කුවර තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක් නේ. 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා කුවර. මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙන 3යි. 1යි 2යි 3යි මම ඇල්ලලා තියෙනවා. ගොඩක් තව තියෙනවා මේක කෝටි ගාණක් තියෙන දැලිසක් නේ මම මේ කියන්නේ නැන්ද. ඒ කියන්නේ මේ දැලිසේ මුක්ත ඉලෙක්ට්‍රෝන වලට වඩා කුවර වැඩි. මුක්ත ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ, කුවර කියන්නේ ධන. ඍණට වඩා ධන වැඩි නිසා සමස්තයක් ලෙස මේ දැලිස ධන ආරෝපිතයි. ධන වලට ඉංග්‍රීසියෙන් කියන්නේ පොසිටිව්. ධන ආරෝපිත අර්ධ සන්නායක නිසා මේවට කියනවා පොසිටිව් ටයිප් සෙමිකන්ඩක්ටර්ස් කියන එකෙන් P ටයිප් සෙමිකන්ඩක්ටර්ස් P වර්ගයේ අර්ධ සන්නායක. හරිද? පොසිටිව් ටයිප් සෙමිකන්ඩක්ටර්ස් ඒවත් P වර්ගයේ අර්ධ සන්නායක ධන වර්ගයේ අර්ධ සන්නායක කියන එක තමයි සිංහල වචනේ. මුක්ත ඉලෙක්ට්‍රෝන වලට වඩා කුවර වැඩි. කුවර ක්‍රම දෙකකින් ලැබෙනවා. බන්ධන කැඩීම නිසාත් ලැබෙනවා. බෝරෝන් පරමාණු තියෙන තැන්වල බෝරෝන්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 3 වීම නිසා කුවරයක් හට ගන්නවා. නමුත් මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙන්නේ බන්ධන කැඩීම නිසා විතරයි. ඒ නිසා මුක්ත ඉලෙක්ට්‍රෝන අඩුයි දැලිසේ කුවර වැඩි. සමස්තයක් ලෙස ඍණට වඩා ධන වැඩි. සමස්තයක් ලෙස දැලිස ධන ආරෝපිතයි. අපි කියනවා ධන ආරෝපිත දැලිසක් අඩංගු අර්ධ සන්නායකයක් පොසිටිව් ටයිප් සෙමිකන්ඩක්ටර්ස් එක. එතකොට මේකේ විභවාන්තරයක් දුන්නම විභවය අඩු පැත්තේ ඉඳන් වැඩි පැත්තට මුක්ත ඉලෙක්ට්‍රෝන යනවා. විභවයේ වැඩි පැත්තේ ඉඳන් අඩු පැත්තට කුවර එනවා. හැබැයි මේකේ මුක්ත ඉලෙක්ට්‍රෝන වලට වඩා කුවර වැඩි නිසා වැඩිපුර ධාරාව සන්නායනය වෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන වලින් නෙමෙයි කුවර වලින්. ඒ නිසා අපි කියනවා විද්‍යුත් ධාරාවේ ගමනට බහුතර ආරෝපණ වාහක ලෙස ක්‍රියාත්මක වෙන්නේ කුවර. බහුතර ආරෝපණ වාහක. දැන් නිසං අර්ධ සන්නායක දෙකම සමානයි. මුක්ත ඉලෙක්ට්‍රෝනයි කුවරයි දෙකම සමාන නිසා බහුතර ආරෝපණ වාහක නැහැ. සමසමව මුක්ත ඉලෙක්ට්‍රෝන සහ කුවර ධාරා වාහක ලෙස ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේකේ මුක්ත ඉලෙක්ට්‍රෝන වල කුවර වැඩි නිසා මුක්ත ඉලෙක්ට්‍රෝන වලින් ධාරාව සන්නායනය කරනවට වඩා වැඩි ප්‍රමාණයක් කුවර වලින් ධාරාව සන්නායනය කරනවා. ඒ නිසා බහුතර ආරෝපණ වාහක ලෙස ක්‍රියාත්මක වෙන්නේ කුවරයි. ඒ අනුව මේකට කියනවා P වර්ගයේ අර්ධ සන්නායක. P වර්ගයේ අර්ධ සන්නායකයක ව්‍යුහය. ඔන්න P වර්ගයේ අර්ධ සන්නායක ව්‍යුහය. එතකොට මේක තමයි P වර්ගයේ අර්ධ සන්නායකයක් පොසිටිව් ටයිප් සෙමිකන්ඩක්ටර් එකක්. රයිට් ඔන්න. නිසංග අර්ධ සන්නායක කියන්නේ පිරිසිදු සිලිකන් කැබැල්ලකට පිරිසිදු ජර්මේනියම් උනත් ප්‍රශ්නයක් නැහැ. මේ සිලිකන් තියෙන තැන්වල ජර්මේනියම් තියෙන ඉච්චරයි වෙනස. පිරිසිදු සිලිකන් කැබැල්ලකට පිරිසිදු ජර්මේනියම් කැබැල්ලකට නිසංග අර්ධ සන්නායකයකට ආවර්තාව වගේ තුන්වන කාණ්ඩේ බෝරෝන් ඇලුමිනියම් වල ඇලුමිනියම් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මේ බෝරෝන් තියෙන තැන්වල ඇලුමිනියම් ඉච්චරයි වෙනස. බෝරෝන් ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් මාන්ත්‍රණය කිරීමෙන් සෑදෙන අර්ධ සන්නායක P වර්ගයේ අර්ධ සන්නායක ඒවායේ මුක්ත ඉලෙක්ට්‍රෝන වලට වඩා කුහර වැඩි. මොකද ආමාන්ත්‍රණය කරන මූලද්‍රව්‍යයේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 3 නිසා එක ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් එවත් කුහරයක් වැඩිපුර හට ගන්නවා. ඒතර මුක්ත ඉලෙක්ට්‍රෝන නෑ. ඒක නිසා මුක්ත ඉලෙක්ට්‍රෝන වල කුහර වැඩි. බන්ධන කැඩීම නිසා මුක්ත ඉලෙක්ට්‍රෝන කුහරය සමසම වට ගත්තර අතරින් කුහර වැඩිපුර නිසා සමස්තයක් ලෙස දැරිත කුහර වැඩි. කුහර ධනයි. ඒ නිසා ධන ආරෝප. තේරුණාද? දැන් මේ දැරිස කාම රුෂ්ණත්වයේදී පවා අරකට වඩා වැඩි සන්. ඇයි? කාම රුෂ්ණත්වයේ බෝරෝන්ස් ආදේශ වෙලා තියෙනවා. නිසා කාම රුෂ්ණත්වයේදී පවා කුහර වැඩි මේකේ. දැන් බන්ධන කැඩීම නිසා
කාමර උෂ්ණත්වයේදී මුක්ත ඉලෙක්ට්‍රෝනයි කුහරයි සුළු ප්‍රමාණයයි හටගන්නේ. දැන් නිසංගයක ඒමනේ. වෙනම ක්‍රමයක් නැහැ නේ බන්ධන කැඩීම නිසා විතරයි. නම් කාමර උෂ්ණත්වය තරම් ලොකු උෂ්ණත්වයක් නෙවෙයි නිසා බන්ධන චුට්ටයි කැඩලා තියෙන නිසා මුක්ත ඉලෙක්ට්‍රෝනයි කුහරයි චුට්ටයි. ඒ නිසා ධාරාපසරණ වෙන්නේ චුට්ටයි. නමුත් මේකේ කාමර උෂ්ණත්වයේදී පවා බෝරෝන් ඉන්නවනේ දැලිසි. ඒක කුහර අනිවාර්යෙන් කාමර උෂ්ණත්වයේදී තියෙනවා. දැන ප්‍රමාණය. බෝරෝන් ආදේශ වෙච්ච හැම තැනකම. ඒ නිසා කාමර උෂ්ණත්වයේදී පවා මෙයාට විදුලි සැලකිය යුතු විදුලි ධාරාවක් සන්නයනය කරන්නට පුළුවන්. ඒ නිසා අපි කියනවා P වර්ගය නැත්නම් බාහ්‍ය අර්ධ සන්නායක කාමර උෂ්ණත්වයේදී පවා ඉහළ විද්‍යුත් සන්නායකතාවයක් පෙන්වන නිසා මේවා හොඳයි අපිට මොනවා කරන්නද? ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් IC වගේ ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න මේවායින් හැදුවොත් කාමර උෂ්ණත්වයේදී පවා ඒවා හොඳට විදුලි ධාරාව සන්නයනය කරමින් ඉලෙක්ට්‍රොනික පරිපථ හොඳට ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? ඒ නිසා අපි ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න පාවිච්චි කරන්නේ නිසංග අර්ධ සන්නායක නෙවෙයි මේ වගේ බාහ්‍ය අර්ධ සන්නායක. එතකොට දැන් බාහ්‍ය අර්ධ සන්නායක දැන් මේ යන්නේ P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ. P වර්ගයේ අර්ධ සන්නායක කියන්නේ. දැන් P වර්ගයේ අර්ධ සන්නායකයක් අඳින හැම වෙලාවකම මේ වගේ view එකක් ඇඳගෙන ඉන්න කියොත් ළමයි මාර වදයක් නේ. ඒක මේක අඳින්න කොච්චර වෙලා යනවද? දැන් ඕගොල්ලන්ටත් දැන් මම තව ටිකකින් අඳින්න දෙනවා. මොකක් වෙලා යයි. මටත් දැන් මේක අඳින්න ටිකක් වෙලා ගියානේ. හරිද? මේක පෙන්වන්න වෙලා යනවා. ඒක නිසා අපි P වර්ගයේ අර්ධ සන්නායකයක් කෙටියෙන් පෙන්වන්නේ මෙහෙම. මෙහෙම පොඩි කොටු කෑල්ලක් ඇඳලා දැන් මේකේ වැඩිපුර තියෙන්නේ මොනවද දරුවෝ? මුක්ත ඉලෙක්ට්‍රෝන වලට වඩා කුහර වැඩිනේ. ඒ නිසා අපි කුහර පෙන්වනවා. ඔන්න ඕම. ඔන්න කෙටි ඔච්චර ඒ කියන්නේ මේ සමස්තය ලෙස කුහර වැඩි කියන එකයි මේකේ අදහස. නැත්නම් මේ කුහර විතරක් තියෙනවා කියන එක නෙවෙයි. මේ view එක කෙටි මොකද අපි දැන් ඉස්සරහට P වර්ගයේවයි N වර්ගයේවයි ගොඩක් අඳින්න වෙනවා. ඒතර P වර්ගයක් ඇද ගන්නකොට මෙන්න මේ වගේ ෂෝට් ෆෝම් එකකින් පෙන්නුවොත් අක් ගාලා දානවා කුහර වැඩි. ආයෙ නම් මේක P වර්ගය එකක්. මොකද කුහර කියන්නේ ධනනේ. ධන වැඩි පොසිටිව්. පොසිටිව් ටයිප් සෙමිකන්ඩක්ටර් එකක්. හරිද? එහෙනම් මේක P වර්ගයේ අර්ධ සන්නායක එක කෙටි නිරූපණය. නම් තැබෑවිවේ මේක ඔය කෙටි නිරූපණය. එතකොට අපිට මේක නම් කරන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන. මේ තියෙන්නේ කුහර. මේකේ මුක්ත ඉලෙක්ට්‍රෝන වලට වඩා කුහර වැඩි. positive type semiconductors. ඔන්න එනම් පළවෙනි බාහ්‍ය අර්ධ සන්නායක වර්ගයේ P වර්ගයේ අර්ධ සන්නායකයක් ඇදුවේ ආවර්තාවගේ තුන්වන කාණ්ඩේ බෝරෝන් ඇලුමිනියම් වැනි මූලද්‍රව්‍යයක් නිසංග අර්ධ සන්නායකයකට පාලනය කළ විශේෂ තත්ත්වයකට මාන්ත්‍රණය කිරීමෙන් තමයි මේක හදාගන්නේ. හොඳයි අපි යමු ටියුට් එකට චුට්ටක් බලන්න. අපේ ටියුට් එකේ අපි ඉන්නේ පුතේ 4 වෙනි පිටුවේ. බාහ්‍ය අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායකයකට පාලනය කළ විශේෂ තත්ත්ව යටතේ අපද්‍රව්‍ය ලෙස වෙනත් මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් එකතු කිරීමෙන් හෙවත් මාන්ත්‍රණය කිරීමෙන් සාදා ගන්නා වූ අර්ධ සන්නායක බාහ්‍ය අර්ධ සන්නායක ලෙස හැඳින්වේ. මේවා කාමර උෂ්ණත්වයේදී සැලකිය යුතු විද්‍යුත් සන්නායකතාවයක් පෙන්눔 කරයි. බාහ්‍ය අර්ධ සන්නායක නිපදවීමේදී අපද්‍රව්‍ය ලෙස මාන්ත්‍රණය කරනු ලබන්නේ ආවර්තා වගේ තුන්වන කාණ්ඩයේ බෝරෝන් ඇලුමිනියම් වැනි මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් හෝ ආවර්තා වගේ පස්වන කාණ්ඩයේ ෆොස්ෆරස් ආසනික් වැනි මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයකි. බාහ්‍ය අර්ධ සන්නායකයක් නිපදවීමේදී අපද්‍රව්‍ය ලෙස මාන්ත්‍රණය කරනු ලබන්නේ කුමන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්ද යන්න මත ඒවා ප්‍රධාන වර්ග දෙකකි. 1 P වර්ගයේ අර්ධ සන්නායක, 2 N වර්ගයේ අර්ධ සන්නායක. මුලින්ම අරන් තියෙන P වර්ගයේ අර්ධ සන්නායක. P type semiconductors. නිසංග අර්ධ සන්නායකයකට ආවර්තා වගේ තුන්වන කාණ්ඩයේ බෝරෝන් හෝ ඇලුමිනියම් වැනි මූලද්‍රව්‍යයක් මාන්ත්‍රණය කිරීමෙන්, ඒ කියන්නේ සුළු ප්‍රමාණයක් එක් කිරීමෙන් P වර්ගයේ අර්ධ සන්නායක පිළියෙල කරනු ලැබේ. පහතින් දැක්වෙන්නේ නිසංග සිලිකන් කැබැල්ලකට බෝරෝන් ස්වල්පයක් මාන්ත්‍රණය කිරීමෙන් සාදා ගන්නා ලද P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක දැලිස ව්‍යුහය. මෙන්න මේක තමයි දැන් ඔතන දීලා තියෙන ඉඩට අඳින්න ඕනේ. ප්‍රමාණවත් නැත්තම් මේ ඉඩ ටියුට් එකේ තියෙන ඉඩ ප්‍රමාණවත් නැත්තම් ඔබට පුළුවන් දැන්ට මේක සටහන් පොතේ ඇඳගෙන ගිහිල්ලා
සුදු කොලයක ඇඳලා පස්සේ ලස්සට සුදු කොලයක ඇඳලා මෙතනට අලවල නවන්න පුළුවන් විදිහට අලවන්න. එතකොට දිගහැරලා බලන්න පුළුවන්. ඒක පැහැදිලිව ඇඳෙන්න ඕනේ. ඉඩ ප්‍රමාණවත් නම් ඇඳ ගන්න, නැත්නම් සටහන් පොතේ ඇඳගෙන පස්සේ සුදු කොලයක ඇඳලා මෙතන අලවන්න. හරි මේක තමයි අඳින්න ඕනේ මම කියන්නවා. අර්ධ සන්නායකයේ පවතින උෂ්ණත්වය නිසා දැලිසේ බන්ධන කිහිපයක් බිඳී මුක්ති ඉලෙක්ට්‍රෝන සහ කුවර හටගෙන තිබේ. මේ තියෙන ඒවා. උෂ්ණත්වයට අනුව බන්ධන කැඩිලා මුක්ති ඉලෙක්ට්‍රෝන සහ කුවර හටගෙන තියෙනවා. ඊට අමතරව දැලිසේ බෝරෝන් පරමාණු පිහිටි ස්ථානවල බෝරෝනි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3ක් පමණක් පවතින නිසා මුක්ති ඉලෙක්ට්‍රෝනයක් නොමැති කුහරයක් හටගන්නවා. ඉලෙක්ට්‍රෝන නොමැති කුහර හටගන්නවා. එබැවින් මෙවැනි අර්ධ සන්නායකවල මුක්ති ඉලෙක්ට්‍රෝන වලට වඩා කුහර ගණන වැඩිය. කුහර ධන ආරෝපිත බැවින් මෙවැනි අර්ධ සන්නායකයක් සමස්තයක් ලෙස ධන ස්වරූපයක් ගනී. එබැවින් මේවට ධන වර්ගයේ අර්ධ සන්නායකයවත් P වර්ගයේ අර්ධ සන්නායක කියා කියනු ලැබේ. මෙවැනි P වර්ගයේ අර්ධ සන්නායකයක ධාරාව සන්නායනය සඳහා බහුතර ආරෝපණ වාහක ලෙස ක්‍රියා කරන්නේ කුහරයි. P වර්ගයේ අර්ධ සන්නායකයක සාපේක්ෂ වශයෙන් කුහර වැඩි නිසා ඒ පහත ආකාරයට සංකේතවත් කෙරේ. මෙන්න මෙතන එතකොට මෙතන ඉඩට යටට ඒ පහත ආකාරයට සංකේතවත් කෙරේ කියන තැන පහළට මෙතන ඉඩට අඳින්න ඕනේ නේද? හරිද? එහෙනම් දැන් ටක් ගාලා පටන් ගන්න හිස්තැන් දෙකට පළවෙනි හිස්තැනට මේක අඳින්න. යටින් කරන්න P වර්ගයේ අර්ධ සන්නායකක විව්වේ කියලා අර කෙටියෙන් සංකේතවත් කරන්න පොඩි ඉඩක් දීලා තියෙනවා. එතනට මේක අඳින්න ටක් ගාලා ගන්න. හොඳයි. දැන් අපි වීඩියෝ එකක් මේ ඔබට ලැබෙන නිසා වීඩියෝ එකක් ලෙස අපි දැන් ඔබට මේ කරන නිසා ළමයි අඳින්න වීඩියෝ එක පෝස්ට් කරලා මේ රූපේ අඳ ගන්න පුළුවන් නේ. වීඩියෝ එක පෝස්ට් කරලා මේ රූප දෙක අඳ ගන්න මම වැඩි වීඩියෝ එක ඇතුලේ වැඩි වෙලා දෙන්න යන්නේ නැහැ. එතකොට ඔයගලන්ට මේක බලන්න කාලෙත් යනවනේ. වීඩියෝ එක පෝස්ට් කරලා ඉවර වෙලා ඔයගලන්ට මේ රූප දෙක අඳ ගන්න පුළුවන්. හොඳයි අපි යන්න හදන්නේ දැන් මේ P වර්ගයේ අර්ධ සන්නායක පොසිටිව් ටයිප් සෙමිකන්ඩක්ටර්ස් හැදුවේ ආවර්තව වගේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් අපද්‍රව්‍ය ලෙස නිසං අර්ධ සන්නායක මාන්ත්‍රණය කරනවා. දැන් අපි හදන්නේ N වර්ගයේ අර්ධ සන්නායක. N වර්ගයේ අර්ධ සන්නායක. හරි? ඒතර N වර්ගයේ අර්ධ සන්නායකයක් හදන්නේ කොහොමද? N වර්ගයේ අර්ධ සන්නායකයක් හදන්නේ ආවර්තිතා වගුවේ පස්වෙනි කාණ්ඩයේ ෆොස්ෆරස් ආසනික. මොකද නයිට්‍රජන් ගන්න බෑ, නයිට්‍රජන් අක්‍රියයි. අනික නයිට්‍රජන් වායු අවස්ථාවේ තියෙන මාන්ත්‍රණය කරන්න පහසුත් නෑ. අනික ඒසින් මාන්ත්‍රණය වෙන්නෙත් නෑ, ඒක අක්‍රියයි. හරි? ඒ නිසා ආවර්තවගේ පස්වෙනි කාණ්ඩයේ තියෙන ෆොස්ෆරස් ආසනික වගේ මූලද්‍රව්‍යකින්, හරි? ෆොස්ෆරස් ආසනික් වැනි මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් පාලනය කළ විශේෂ තත්ත්වයක් තියෙන නිසංග අර්ධ සන්නායකයකට මාන්ත්‍රණය කිරීමෙන් සාදා ගන්නා වූ විශේෂ බාහ්‍ය අර්ධ සන්නායක වර්ගයට අපි කියනවා N වර්ගයේ අර්ධ සන්නායක. N වර්ගයේ අර්ධ සන්නායක. කොහොමද මේක හදන්නේ? මේක හදන්නේ පිරිසිදු සිලිකන් හෝ පිරිසිදු ජර්මේනියම් උණු කරනවා. ඒ දෙක එකක් උණු කරනවා. උණු කරලා ද්‍රව අවස්ථාවට අරගෙන ෆොස්ෆරස් හෝ ආසනික් උණු කරලා ඒ දෙක එකක් උණු කරලා අවශ්‍ය ප්‍රමාණයට මේකට පාලනය කර අර විශේෂ තත්ත්වයට තියෙන විශේෂ විද්‍යාගාරයක් තුළ මේක දානවා. අවශ්‍ය ප්‍රමාණයට මාත්‍රා මට්ටම අඩු වැඩි කරන්න පුළුවන්. දාලා හොඳට මිශ්‍ර කරලා මිශ්‍රණය හයි වෙන්න දෙනවා. හයි වෙන්න දෙනකොට මොකද වෙන්නේ? දැන් වැඩි හරියක් තියෙන මේක සිලිකන් කියලා හිතමුකෝ. සිලිකන් නිසා හැදෙන්නේ සමස්තයක් ලෙස සිලිකන් දැලිස. තනින් තැනට ෆොස්ෆරස් පරමාණු ආදේශ වෙනවා. නැත්නම් ආසනික් පරමාණු දාපු එක මොකදකින් මොකක්ද දන්නේ? ඒ දාපු එක ආදේශ වෙනවා. ඒතර අපිට මේකේ දැලිස හැදුවට පස්සේ සිලිකන් දැලිසක් තමයි මේකෙත් තියෙන්නේ. සිලිකන් දැලිසේ අපි සුපුරුදු පාති සිලිකන් පරමාණු 16කින් අඳිමු.
මෙන්න මේ විදියට ළමයි. අපිට සමස්තයක් ලෙස හැදෙන සිලිකන් දැලිස. නමුත් ඒකේ තැනින් තැන ෆොස්ෆරස් පරමාණු ආදේශ වෙනවා මාන්ත්‍රණය කරපු මට්ටමේ ප්‍රමාණයට අනුව. මෙන්න මේ විදියට. මම නැවත ඇඳා. ඔබත් මේක තනියෙන් ඇඳලා පුරුදු වෙන්න ඕනේ. හරි. මේ තියෙන නිසංග සිලිකන් කැලලක්. නමුත් දැන් අපි මේකට ෆොස්ෆරස් මාන්ත්‍රණය කරලානේ ඇදුවේ. නැත්නම් ආසනික් කියමුකෝ. ආසනික් මාන්ත්‍රණය කරලානේ ඇදුවේ. එහෙනම් මේකේ තනින් තන සමස්ත දැරිස සිලිකන් වලත් තනින් තන ආසනික් පරමාණු තියෙනවා. අපි කිහිපයක් අඳිමු ආසනික් පරමාණු. මෙතන එකක් ගලවමු. මෙතන දාමු ආසනික්. මම විශේෂ පාඩ පෑනකින් පෙන්නන ආසනික ආදේශ වෙච්ච තැන්. ප්‍රතිස්ථාපනය වෙච්ච තැන්. හරි. තව එකක් දාමු මෙතනින්. ඔන්න ආසනික. හරි. තව එකක් දාමු මේ හරිය. ඔන්න ආසනික. ඔබ දන්නවා ආසනික කියන්නේ ආවර්තවගේ පස්වෙනි කාණ්ඩේ ෆොස්ෆරස් දාන්නත් පුළුවන්. ආසනික කියන්නේ ආවර්තවගේ පස්වෙනි කාණ්ඩේ. පස්වෙනි කාණ්ඩය නිසා ආසනික වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. ෆොස්ෆරස් දැම්මත් එමය අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. ඒත් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5 වුණාට දැන් මෙතන සමස්ත දැල් සිලිකන්නේ. සිලිකන්ලා හදන්නේ බන්ධන 4යිනේ. සිලිකන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4 නිසා යා 4 දෙනෙක් එක බන්ධන 4යි. ඒක සමස්ත දැලිස හැදෙන්නේ එක පරමාණුවක් අටේ පරමාණු 4ක් පීඨන ආකාරයේ දැලිසක්. නමුත් දැන් ආසනික වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. දැන් 5න් 4ක් කවුලට දාලා බන්ධන හදනවා. දැන් මෙතන මේ බලන්න ආසනික වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5න් එකක් මෙයත් එක්ක අවුලට දාලා තියෙනවා. අනික එක මෙයත් එක්ක අවුලට දාලා තියෙනවා. අනික එක මෙයත් එක්ක අවුලට දාලා තියෙනවා. අනික එක මෙයත් එක්ක. ඒකට තව එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. ආසනික. ඒක අවුලට දාන්න කෙනෙක් නැහැ. අන්න ඒක මුක්ත ඉලෙක්ට්‍රෝනයක් බවට පත් වෙනවා. අන්න. මේකෙත් එමයයි. මේ ආසනිකගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. 5න් 4ක් අවුලට දාලා තිනවා සිලිකන්ලත් එක්ක. තව එකක් තියෙනවා ඒක අවුලට දාන්න සිලිකන් කෙනෙකුත් නැහැ. දාගන්න විදියකුත් නැහැ දැලිස ඇදලා තියෙන විදිය. අන්න එතකොට ඒ ඉලෙක්ට්‍රෝනේ මුක්ත ඉලෙක්ට්‍රෝනයක් බවට පත් වෙනවා. මෙතනත් ඒ මුක්ත ඉලෙක්ට්‍රෝනයක් බවට පත් වෙලා ඉන්නේ. අන්න ඒ නිසා මේ දැලිසේ සාමාන්‍යයෙන් අපි දන්නවා බන්ධන කැඩිලා මුක්ත ඉලෙක්ට්‍රෝනය අට ගන්නකොට කුහරෙකුත් අට ගන්නවා. බන්ධන කැඩිලා මුක්ත ඉලෙක්ට්‍රෝනය අට කුහරෙකුත් අට ගන්නවා. මෙතන කුහර නැතුව ආසනික් තියෙන තැන්වල මුක්ත ඉලෙක්ට්‍රෝන අට ගන්නවා. ඊළඟට මේක පවතින උෂ්ණත්වයට අනුව කෙල්වින් බිඳුවේදී නම් එක බන්ධනයක්වත් කැඩලා නැහැ. නමුත් සාමාන්‍යයෙන් මේ පාවිච්චි කරන්නේ කාමර උෂ්ණත්වයේනේ. සෙල්සියස් 25ක 30 විතර පවතින උෂ්ණත්වයට අනුව මේකේ බන්ධනයක් දෙයක් කැඩෙනවා. ඒ බන්ධන කැඩෙනකොට මුක්ත ඉලෙක්ට්‍රෝනිකුයි ඉලෙක්ට්‍රෝන තිබිච්ච තැන කුහරෙකුයි හට ගන්නවා. ඒ අනුව බන්ධන කැඩීම නිසා අපි මෙතනින් බන්ධනයක් අඩු. කුහරයයි මුක්ත ඉලෙක්ට්‍රෝනයයි හට ගන්න උෂ්ණත්වයට අනුව බන්ධන කැඩීම නිසා. තව කොහෙන් හරි එක බන්ධනයක් අඩු. තව කොහෙන්ද කඩු. මෙන්න මේ හරියෙන් කඩු මේක. හරි. මෙතනින් කඩු. බන්ධනයේ කැඩීම නිසා මුක්ත ඉලෙක්ට්‍රෝනයයි කුහරයයි හට ගන්නවා. උෂ්ණත්වයට අනුව තාප ශක්තිය ලබාගෙන බන්ධන බිඳෙනවා. බිඳලා මුක්ත ඉලෙක්ට්‍රෝනයි කුහරයි හට ගන්නවා. තව කොහෙන්ද ගලවන්නේ? තව ගලවමු මේ පැත්තෙන් එක. මේකක් ගලවමු. කුහරයයි මුක්ත ඉලෙක්ට්‍රෝනයි. එතකොට දැන් මේ දැලිසට මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙන ක්‍රම දෙකයි. එකක් තමයි බන්ධන කැඩීම නිසා මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. බන්ධන කැඩීම නිසා මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. ඊට අමතරව ආසනික් පරමාණු සිලිකන් දැලිසේ ආසනික් පරමාණු වලින් ප්‍රතිස්ථාපන වෙලා තියෙන තැන්වල ආසනික් වල වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝන මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙන නිසා එතනොත් මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. ඒතකොට ආසනික් පරමාණු වලුත් මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. බන්ධන බිඳීම නිසාත් මුක්ත ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. නමුත් කුහර ලැබෙන්නේ එක ක්‍රමයකට විතරයි. බන්ධන බිඳීම නිසා විතරයි කුහර ලැබෙන්නේ. ඒ නිසා සමස්තයක් ලෙස මේ දැලිසේ මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි කුහර වලට වඩා මේ බලනකො මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. නමුත් කුහර තියෙන්නේ 1යි 2යි 3යි. කුහර වලට වඩා මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි.
ඒ කියන්නේ ධනට වඩා ඍණ වැඩි. මුක්ති ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ, කුහර කියන්නේ ධන. කුහර වලට වඩා මුක්ති ඉලෙක්ට්‍රෝන වැඩි කියන්නේ ධනට වඩා ඍණ වැඩි. ඒ නිසා සමස්තයක් ලෙස මේ දැලිස ඍණ ආරෝපිතයි. ඒ නිසා අපි කියනවා ඍණ ආරෝපිත අර්ධ සන්නායක. ඍණ කියන්නේ නෙගටිව් ටයිප් සෙමිකන්ඩක්ටර්ස් කියන එකෙන් n වර්ගයේ අර්ධ සන්නායකලා දානවා. එහෙනම් මේක n වර්ගය කියවම ඔළුවේ තියෙන නෙගටිව්. ඒ කියන්නේ ඍණ සමස්තයක් ලෙස මේ වර්ගයේ අර්ධ සන්නායකයක දැලිස ඍණයි. ඍණ ආරෝපිතයි. ඒ වගේම තමයි දැන් මේ දැලිසේ මුක්ති ඉලෙක්ට්‍රෝන වලට වඩා කුහර කුහර වලට වඩා මුක්ති ඉලෙක්ට්‍රෝන තියෙන නිසා විභවාන්තරයක් යෙදුවාම විභවයේ වැඩි පැත්තින්ලා අඩු පැත්තට කුහරත් විභවයේ අඩු පැත්තින්ලා වැඩි පැත්තට මුක්ති ඉලෙක්ට්‍රෝනත් යනවා. නමුත් කුහර වලට වඩා මුක්ති ඉලෙක්ට්‍රෝන වැඩි නිසා වැඩි ධාරාවක් සන්නායනය කිරීමට දායක වෙන්නේ මුක්ති ඉලෙක්ට්‍රෝන නිසා අපි කියනවා n වර්ගයේ අර්ධ සන්නායකවල බහුතර ආරෝපණ වාහක ලෙස ක්‍රියාත්මක වෙන්නේ මුක්ති ඉලෙක්ට්‍රෝන. බහුතර ආරෝපණ වාහක ලෙස ක්‍රියාත්මක වෙන්නේ මුක්ති ඉලෙක්ට්‍රෝන. හරිද? අතන p වර්ගයේ වෙයි බහුතර ආරෝපණ වාහක කුහර. මේකේ බහුතර ආරෝපණ වාහක ලෙස ක්‍රියාත්මක වෙන්නේ මුක්ති ඉලෙක්ට්‍රෝන. මුක්ති ඉලෙක්ට්‍රෝන. කුහර වලුත් යම් ධාරාවක් සන්නායනය කරනවා. ඒ වඩා වැඩි මුක්ති ඉලෙක්ට්‍රෝන වලින් සන්නායනය කරන ධාරාව. ඒ නිසා බහුතර ආරෝපණ වාහක ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් බහුතර ධාරා වාහකයේ ලෙස ක්‍රියාත්මක වෙන්නේ මුක්ති ඉලෙක්ට්‍රෝන තමයි n වර්ගයේ එකක. ඒ වගේම තමයි ළමයි දැන් බන්ධන කැඩීම නිසා හටගන්නේ සුළු මුක්ති ඉලෙක්ට්‍රෝන කුහර ප්‍රමාණයනේ. කාම උෂ්ණත්වයත් මම කියන්නේ ඒ තරම් ලොකු උෂ්ණත්වයක් නෙවෙයි කියලා. ඒ නිසා බන්ධන කැඩීම නිසා හටගන්නේ සුළු කුහර සහ මුක්ති ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. නමුත් කාම උෂ්ණත්වයේදී පවා ආසනික ආදේශ වල තියෙන තැන් වල අනිවාර්යෙන් මුක්ති ඉලෙක්ට්‍රෝන තියෙන නිසා කාම උෂ්ණත්වයේදී පවා නිසංග අර්ධ සන්නායකයට වඩා මේ වගේ n type semiconductors එක බාහ්‍ය අර්ධ සන්නායකයක ආරෝපණ වාහක මුක්ති ඉලෙක්ට්‍රෝන වැඩි නිසා කාම උෂ්ණත්වයේදී පවා සැලකිය යුතු හොඳ විද්‍යුත් සන්නායකතාවයක් මේගොල්ලෝ පෙන්නනවා. ඒ නිසා කාම උෂ්ණත්වයේදී පවා මේගොල්ලන්ට හොඳ විද්‍යුත් සන්නායකතාවයක් ගෙන අපල මොකද ආසනික තියෙනවනේ හැම වෙලාවෙම. ආසනික තියෙන තැන් වල අනිවාර්යෙන් මුක්ති ඉලෙක්ට්‍රෝන තියෙනවනේ කුහර බන්ධන කැඩලා නැතත්. කැඩලා තියෙනවා කාම උෂ්ණත්වයේදී කැඩලා නැතත්. ඒ නිසා හොඳට ධාරාව ගෙනියන්න හොඳට කියන්නේ සැලකිය යුතු ධාරාවක් ගෙනියන්න. ඒ නිසා මේ අර්ධ සන්නායක භාවිතා කරලා ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් IC වගේ ඉලෙක්ට්‍රොනික උපාංග හැදුවොත් ඒවා කාම උෂ්ණත්වයට පවා හොඳට විදුලි ධාරාව ගමන් කරමින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉලෙක්ට්‍රොනික උපකරණ හදන ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ වගේ n වර්ගයේ අර්ධ සන්නායක එහෙම නැත්නම් p වර්ගයේ අර්ධ සන්නායක. මොකද ඒවායේ කාම උෂ්ණත්වයට පවා සැලකිය යුතු විද්‍යුත් සන්නායකතාවයක් තියෙනවා. මේකට අපි කියනවා n වර්ගයේ නෙගටිව් ටයිප් වැඩිපුර ඍණ තියෙන n වර්ගයේ අර්ධ සන්නායකේ අර්ධ සන්නායක එක දැලිස ව්‍යුහය අරකට දැලිස ව්‍යුහය කරගන්න ළමයි. දැලිස ව්‍යුහය තමයි මේ දෙන්නේ. හරි කලින් අදපෙකෙත් දැලිස කියලා ලියන්න බැරි වුණා මට. දැලිස ව්‍යුහය. හරිද? මේක n වර්ගයේ අර්ධ සන්නායකක දැලිස ව්‍යුහය. ඒතකොට එහෙනම් n වර්ගයේ අර්ධ සන්නායකයක් හදන්නේ කොහොමද? නිසංග සිලිකන් නිසංග ජර්මේනියම්. ඒ කියන්නේ නිසංග අර්ධ සන්නායක කැබැල්ලකට ආවර්තාවගේ පස්වෙනි කාණ්ඩේ ෆොස්ෆරස් ආසනික් වැනි මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් පාලනය කළ විශේෂ තත්ත්වයකට තේ මාන්ත්‍රණය කිරීමෙන් සාදා ගන්නා වූ අර්ධ සන්නායක වලට අපි කියනවා n වර්ගයේ අර්ධ සන්නායක. ඒවයි කුහර වලට වඩා සමස්තයක් ලෙස මුක්ති ඉලෙක්ට්‍රෝන වැඩි නිසා සමස්තයක් ලෙස දැලිස ඍණාරෝපිතයි. ඒ නිසා අපි කියන්නේ නෙගටිව් ටයිප් සෙමිකන්ඩක්ටර්ස් කියලා. ඉතින් n වර්ගයේ අර්ධ සන්නායකයකුත් අපිට ඉස්සරහට හුඟක් වෙලාවට අඳින්න වෙනකොට මේ විව්වේ ඇඳින්න බෑ අපිට ගොඩක් වෙලා යනවා. ඒ නිසා අපි කෙටියෙන් n වර්ගයේ අර්ධ සන්නායක පෙන්වන්න මෙහෙම ක්‍රමයක් පාවිච්චි කරනවා. මේකේ මුක්ති ඉලෙක්ට්‍රෝන වැඩි. මුක්ති ඉලෙක්ට්‍රෝන වැඩි නිසා අපි ඒක පෙන්වන්න මෙන්න මේ විදිහට. ඍණ ලකුණු කීපයක් දාලා පෙන්නනවා. සමහර අය ඩොට් තියනවා. ඒක ප්‍රශ්නයක් නෑ මොකක්ද තිබ්බත්. සමහර අය ඩොට් තියනවා. සමහර අය ඍණ ලකුණු දානවා. ප්‍රශ්නයක් නෑ. හරි. ඔන්න මෙතන මේ තියෙන්නේ n වර්ගයේ අර්ධ සන්නායකයක කෙටි නිරූප හරි මේ කෙටි නිරූපණය කරන්නේ. දැන් ඔන්න n වර්ගයේ අර්ධ සන්නායක ඍණ වර්ගයේ අර්ධ සන්නායක. right එකක් බලමු අපේ ටියුට් එක. මොකද කියන්නේ කියලා ටියුට් එකේ. මේ බලන්න. ඔබ එන්න 6 වෙනි පිටුවට n වර්ගයේ අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායකට ආවර්තාව වගුවේ පස්වන කාණ්ඩයේ ෆොස්ෆරස් ආසනික් වැනි මූලද්‍රව්‍යකින් සුළු ප්‍රමාණයක් මාන්ත්‍රණය කිරීමෙන් සාදා ගන්නා වූ බාහ්‍ය අර්ධ සන්නායකයක්
N වර්ගයේ අර්ධ සන්නායකයයි. පහතින් දැක්වෙන්නේ නිසංග සිලිකන් කැබැල්ලකට පොස්පරස් සුළු ප්‍රමාණයක් මාන්ත්‍රණය කිරීමෙන් සාධකගෙන ඇති N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයයි. මේක තමයි ඒ හිස්තැනට අඳින්න ඕනේ. ඒක ඔබ දන්නවා කරන්න ඕනේ. ඉතින් මදි නම් සටහන් පොතේ ඇඳලා පස්සේ සුදු කොලයක ඇඳලා මෙතන නවන්න පුළුවන් විදිහට අලවනවා ලස්සට. පැහැදිලිව කොහොමද රූපය අඳින්න ඕනේ. ඉතින් ඇති නම් මෙතන අඳින්න පුළුවන් මේක අඳින්න ඕනේ. මෙවැනි අර්ධ සන්නායකයක බහුතර සිලිකන් දැලිසේ ඇතැම් ස්ථානවල පොස්පරස් මගින් ප්‍රතිස්ථාපනය වී තිබේ. පොස්පරස් පරමාණුවේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් ඇත. ඒ නිසා දැලිසේ පොස්පරස් පරමාණු පිහිටන ස්ථානවල අමතර ඉලෙක්ට්‍රෝනයක් මුක්ත ඉලෙක්ට්‍රෝනයක් සේ ඉතිරි වී තිබේ. මීට අමතරව පවතින උෂ්ණත්වය අනුව දැලිසේ බන්ධන කීපයක් බිඳී මුක්ත ඉලෙක්ට්‍රෝනත් කුවරත් අටගනී. ඒ නිසා මෙවැනි අර්ධ සන්නායකවල කුවර වලට වඩා මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩිය. එබැවින් මේවට ඍණ වර්ගයේ අර්ධ සන්නායකයවත් N වර්ගයේ අර්ධ සන්නායක කියා කියනු ලැබේ. මේවායේ බහුතර ආරෝපණ වාහක නැත්නම් බහුතර ධාරා වාහක ලෙස ක්‍රියාත්මක වන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝනයි. N වර්ගයේ අර්ධ සන්නායකයක සාපේක්ෂව මුක්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි නිසා පහත ආකාරයට සංකේතවත් කරේ. අන්න එතනට දීලා තියෙන ඉඩට මේක අඳින්න ඕනේ. රයිට්? එතනට මේක අඳින්න ඕනේ. පහලින් තියෙන ඉඩට මෙතන මේක අඳින්න. ඒක නම් හොඳටම ඇති ඉඩ. රයිට්? මේක අඳින්න ඕනේ. මේක කලින් තැට. රයිට්? ටක් ගාලා දාගන්න. හරි හොඳයි ළමයි. මේකත් ඔයගලන්ට වීඩියෝ එක පෝස්ට් කරලා ඇඳ ගන්න පුළුවන්. මොකද අපිට නැත්තම් බොරුවට වීඩියෝ එක දික් වෙනවනේ කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. හරි. එතකොට ඔන්න අපි දැන් ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න කාම රුෂ්ණත්වයේදී පවා සැලකිය යුතු විද්‍යුත් සන්නායකතාවයක් තියෙන අර්ධ සන්නායක දෙකක් හදාගත්තා. ඒවට පොදුවේ කියන්නේ බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙක තමයි P වර්ගයේ අර්ධ සන්නායක සහ N වර්ගයේ අර්ධ සන්නායක. මේවා කාම රුෂ්ණත්වයේදී පවා සැලකිය යුතු ලෙස විද්‍යුතේ සන්නායනය කරන නිසා අපිට පුළුවන් මේවා භාවිතා කරලා ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් IC වගේ ඉලෙක්ට්‍රොනික උපාංග හදලා ඒවා හයි කරපු ඉලෙක්ට්‍රොනික පරිපත හදලා ඉලෙක්ට්‍රොනික උපකරණ හදන්න. තේරුණාද? එතකොට P වර්ගයේ අර්ධ සන්නායක හදන්නේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නිසංග අර්ධ සන්නායකට මාන්ත්‍රණය කරලා ඒවා ධනයි සමස්තයක් ලෙස. N වර්ගයේ අර්ධ සන්නායක හදන්නේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නිසංග අර්ධ සන්නායකට මාන්ත්‍රණය කරලා ඒක සමස්තයක් ලෙස ඒවා ඍණ. හොඳයි එහෙනම් දැන් අපි තියනවනේ දැන් කාම රුෂ්ණත්වයේදී පවා සැලකිය යුතු විද්‍යුත් ධාරාවක් සන්නායනය කරන අර්ධ සන්නායක වර්ග දෙකක් තියෙනවා. එහෙනම් මේ අර්ධ සන්නායක බාහ්‍ය අර්ධ සන්නායක පාවිච්චි කරලා කොහොමද ඉලෙක්ට්‍රොනික උපකරණ හදන්නේ කියලා තමයි අපි කතා කරන්නේ. ඉලෙක්ට්‍රොනික උපාංග හදන්නේ කොහොමද කියලා තමයි කතා කරන්න හදන්නේ. කතා කරන්න හදන්නේ ඩයෝඩ් හදන්නේ කොහොමද, ට්‍රාන්සිස්ටර් හදන්නේ කොහොමද කියලා අපි කතා කරන්න හදනවා. ඒ ගැන අපි කතා කරනවා ළමයි ඊළඟ වීඩියෝ එකේ. ඊළඟ වීඩියෝ එකේ මගේ අරමුණ ඩයෝඩ් කියන සරලම පළවෙනි ඉලෙක්ට්‍රොනික උපාංග වර්ගය ගැන කතා කරන්න. මේ ටික හොඳින් පරිශීලනය කරලා අවබෝධ කරගෙන ලෑස්ති වෙලා සූදානම් වෙලා ඉන්න අපේ පළවෙනි ඉලෙක්ට්‍රොනික උපාංග වර්ගයේ ඩයෝඩ් ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. හොඳයි එහෙනම් අද මේ පන්තියට සහභාගී වුණ බොහොම ස්තුතියි. අපි ඊළඟ දවසේදී හම්බ වෙමු. ආයිබෝවන්.